අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න හදන්නේ අපේ ටියුට් එකේ පිටු අංක 9 තියෙන ඒකක බද්ධක සුභසාධන ප්‍රතිවිපාකය පිළිබඳව. ඒ පිටුවේ ඕගොල්ලන්ට ප්‍රස්ථාර සටහනක් දීලා තිනවා. ඒ ප්‍රස්ථාර සටහන මෙන්න මේ විදිහට තියෙනවා. ඕගොල්ලන්ගේ D සහ S වක්‍ර. ඒ D වක්‍රයේ උපරිම ඉල්ලුම් මිල රුපියල් 80ක් විදියට ඔයගොල්ලෝ සටහන් කරගන්න. ඒ වගේම උපරිම ඉල්ලුම් ප්‍රමාණය ඒකක 800ක් කියලා සටහන් කරගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ප්‍රස්ථාරය දීලා තිනවා මේ බද්දක් මෙතන සමතුලිතයක් බිහි වෙනවා. මුලින්ම මේ D සහ S වක්‍ර කැපෙන ඒ අවස්ථාවේ සමතුලිතයක් බිහි වෙනවා. ඒ සමතුලිතයත් ඕගොල්ලන්ට ප්‍රස්ථාර සටහනෙම දීලා තිනවා. ඒකේ අගයන් විදිහට මෙන්න මේ විදිහට සමතුලිත මිල රුපියල් 40ක් කියලා නම් කරගන්න. ඒ වගේම සමතුලිත ප්‍රමාණය ඒකක 400ක් කියලා ඔයගොල්ලන්ගේ ප්‍රස්ථාර සටහනේ මේක නම් කරගන්න. ඊළඟට දැන් මේකේ බද්දක් පනවලා තිනවා. S වක්‍රය විතැන් වෙලා තිනවා ඉහළට. නැත්තම් වමට විතැන් වෙලා තිනවා. මෙන්න මේ විදිහට අපි කියනවා මේකට පුතේ ඉහළට විතැන් වෙනවා නැත්තම් වමට විතැන් වෙනවා කියලා. S1 විදිහට වක්‍රය විතැන් වෙලා තිනවා. බද්ධ පැනවීම නිසා දැන් බද්ධ පැනවීම මත අලුත් සමතුලිතයක් බිහි වෙනවා. මේ S වක්‍ර දෙක අතර සිරස් පරතරය අපි සෑම විටම සලකන්නේ ඒකක බද්ධේ ප්‍රමාණය විදිහට. එතකොට ඕගොල්ලන්ට මේ S වක්‍ර දෙක අතර පරතරය ඕනම තැනකදී ලබා ගන්න පුළුවන්. ඒ S වක්‍ර දෙක අතර පරතරය සෑම විටම නිරූපණය කරන්න පුතා ඒකක බද්ධේ ප්‍රමාණය. මේ ඕනම තැනකින් ඕගොල්ලන්ට මේ S වක්‍ර දෙක අතර සිරස් පරතරය ලබා ගන්න. ඒ අනුව ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ භාණ්ඩයට පනවලා තියෙන ඒකක බද්ධ කීයද කියලා. right දැන් මෙන්න අලුත් සමතුලිතයක් බිහි වෙනවා. මේ අලුත් සමතුලිතයට අදාළව ඔයාලා මෙන්න මේ අගයන් භාවිතා කරන්න. අලුත් සමතුලිත මිල රුපියල් 50යි. ඒ වගේම අලුත් සමතුලිත ප්‍රමාණය ඒකක 300යි. දැන් මේ අලුත් සමතුලිත මිල රුපියල් 50ක්. මේ මුදල පාරිභෝගිකයා විසින් ගෙවන මුදල විදියට අපි සලකනවා. PB කියලා අපි සෑම විටම සලකන්නේ buyer price. buyer price කියන්නේ පාරිභෝගිකයා ගෙවන මුදල. දැන් අපි දන්නවා මේ භාණ්ඩය මත පනවලා තියෙන බද්ද ගෙවන්න ඕනේ සැපයුම්කරු විසින්. එහෙමනම් මේ භාණ්ඩය මත පාරිභෝගිකයා විසින් බදු ගෙවන්න අවශ්‍ය නැහැ. එහෙමනම් ඒ පාරිභෝගිකයා වෙළඳපොළට ගිහිල්ලා නැත්නම් කඩේට ගිහිල්ලා භාණ්ඩය සල්ලි දීලා ගේනකොට ඒ ඔහු විසින් ගෙවන මුදල තමයි අවසාන මුදල විදිහට අපි සලකන්නේ. කියන්නේ එයාගේ අතින් යන සුද්ධ වටිනාකම වෙන්නේ නැත්නම් අවසාන වටිනාකම වෙන්නේ රුපියල් 50යි. මේ භාණ්ඩය මිලදී ගැනීමේදී පාරිභෝගිකයා විසින් ගෙවන අවසාන වටිනාකම වෙන්නේ රුපියල් 50යි. නමුත් බලන්න මේ රුපියල් 50ම නිෂ්පාදකයට සුද්ධ වශයෙන් ලැබෙනවද? දැන් පාරිභෝගිකයා කඩේට ගිහිල්ලා රුපියල් 50ක් දීලා මේ භාණ්ඩය ගෙදර ගේනවා. දැන් මේ රුපියල් 50 නිෂ්පාදකයාගේ අතට දෙනවා. හැබැයි සුද්ධ වශයෙන්ම නිෂ්පාදකයාට මේ රුපියල් 50 එයාට ලබා ගැනීමට හැකියාවක් තියනවද? දැන් මේ භාණ්ඩයට බද්ද පනවලා තිනවා. ඒ බද්ද ගෙවන්න ඕනේ කවුද? සැපයුම්කරු. අපි කියනවා නිෂ්පාදකයා සැපයුම්කරු. නම් දෙකම එකයි. අන්න එහෙමනම් මේ භාණ්ඩය විකුණන සෑම ඒකකයක් සඳහාම රජයට බදු ගෙවන්න ඕනේ නිෂ්පාදකයා විසින්.
දැන් එහෙමනම් මේ භාණ්ඩය රුපියල් 50ට නිෂ්පාදකයා වික්කට නිෂ්පාදකයාට සුද්ධ වශයෙන් රුපියල් 50ක් හිමි වෙන්නේ නෑ. මේ විකුණපු රුපියල් 50න් නැත්නම් විකුණලා ලැබිච්ච රුපියල් 50න් අදාළ බද්ද රජයට ගෙවන්න ඕනේ. එහෙමනම් අපි සෑම විටම මේ සැපයුම්කරු මත බදු පනවලා තියෙන අවස්ථාවකදී පාරිභෝගිකයා නිෂ්පාදකයාට දෙන ගාණේ ඒකක බද්ද අඩු කරලා තමයි නිෂ්පාදකයාට ලැබෙන සුද්ධ වටිනාකම අපි ගණනය කරන්නේ. බොහොම සරලව මම කියන්නම්. කඩේ ගිහිල්ලා අපි නිෂ්පාදකයාගේ නැත්නම් සැපයුම්කරුගේ අතට රුපියල් 50ක් දුන්නාම සැපයුම්කරු ඒ 50න් මුලින්ම රජයට බද්ද ගෙවනවා. බද්ද ගෙවලා ඉතුරු වෙන ගාන එයා ගෙදර අරගෙන යනවා. එහෙමනම් මේ වෙළඳපොලේ ගැනුම්කරු විසින් ගෙවන මේ රුපියල් 50 ඒකක බද්දේ ප්‍රමාණය අඩු කරන්න ඕනේ. මේ බලන්න පුතේ ඒකක බද්දේ ප්‍රමාණය කියන්නේ මෙන්න මේ S වක්‍ර දෙක අතර පරතරය. එතකොට මේ ගෙවපු රුපියල් 50 ඒකක බද්දේ ප්‍රමාණය අඩු කරාම ඔන්න දැන් එනවා නිෂ්පාදකයට ලැබෙන සුද්ධ වටිනාකම. දැන් මේ ගානට අනුව අපි එතන දාගමු PS සමානයි රුපියල් 30යි කියලා. ඒ කියන්නේ නිෂ්පාදකයට ලැබෙන මිල රුපියල් 30යි. මේ වටිනාකමත් ඔයගොල්ලෝ ලියා ගන්න. දැන් එහෙමනම් ඔයගොල්ලන්ට බැලූ බැලමට පේන්න ඕනේ මේ භාණ්ඩයට පනවලා තියෙන බද්ද කීයද? බලන්න මේ භාණ්ඩයට පනවලා තියෙන බද්ද රුපියල් 20යි. ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ඕනම තැනකින් මේ S වක්‍ර දෙක අතර පරතරය ගන්න. දැන් මේ හැරියට ගිහිල්ලා S වක්‍ර දෙක අතර පරතරය හොයන්න බැහැනේ නේද? අගයන් දීලා නැහැනේ. ඔය අවස්ථා දෙකේම වක්‍ර දෙකේම පරතරය පෙන්눔 කරන්න ඕන. නමුත් මෙන්න මෙතනදී බලන්න වක්‍ර දෙක අතර පරතරය නිරූපණය වෙනවා. එහෙමනම් අපිට පේනවා 50යි 30යි අතර පරතරය තමයි ඒකක බද්ද වෙන්නේ. එහෙමනම් ඔන්න අපි මෙතනින් ඉගෙන ගත්තා මේ පාඩමේ ඒකක බද්ද කීයද කියලත් හොයා ගන්න ක්‍රමය. දැන් ඊළඟට මේ ඔයගොල්ලන්ගේ ප්‍රස්ථාරේ නැති දේවල් මේකේ ලියා ගන්න. මේ ඊතලණක් ගහන්න අවශ්‍ය නැහැ. මේ පැහැදිලි වෙන්න තමයි මේ ඊතල ගහලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ ඒකක බද්දේ ප්‍රමාණය නිරූපණය වෙන්නේ මේ S වක්‍ර දෙක අතර පරතරයෙන් කියන එක. මේ සංකල වරහන දාලා මෙතන T අහුර දාගන්න. මේ තියෙන ඒකක බද්දේ ප්‍රමාණය. right. ඊළඟට දැන් අපි අපේ පාඩමේ මේ කොටස අපි ඉගෙන ගන්න හදන්නේ එක් එක් කොටස් මෙන්න මේ විදිහට හැදිලා තියෙන මේ කොටස් තියෙන්නේ. මෙන්න මේ කොටස් හරහා තමයි අපි මේ පාඩමේ ඉදිරි කොටස ගැන සාකච්ඡා කරන්නේ. එතකොට අපිට පේනවා මේක කොටස් කිහිපයක් තියෙනවා නේද? කෑලි කෑලි වලට කැඩිච්ච කොටස් කිහිපයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ නොට් එකේ තියෙන ප්‍රස්ථාරෙත් මෙන්න මේ විදිහට මේ කොටස් නම් කරගන්න. A B C D E F G H කියලා මේ විදිහට නම් කරගන්න. right. දැන් අපි මේ පාඩමේ නැත්නම් මේ බදු පාඩමේ තියෙන මූලික කාරණා ටික ඉගෙන ගන්න හදන්නේ. හැබැයි අපි ඒවයි මුලින්ම මේ ගානේ අභ්‍යාස දෙකක් තියෙනවා. මුලින්ම අපි ඉගෙන ගන්න පුතේ රුපියල් අගය පාවිච්චි නොකර මේ කොටස් වල වර්ගඵලය මත මේ ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා තමයි උත්තර ලියන්නේ. මේ අභ්‍යාසෙම. ඊළඟට මේ අභ්‍යාසය ආයේ අපි කරනවා රුපියල් වටිනාකම් වලින් මේ අගයන් වලට නැත්නම් මේ සංකල්පවල අගයන් ලබා ගන්න. ඉතින් දැන් අපි ප්‍රශ්න ටිකට එහෙමනම් උත්තර ලියමු. පළවෙනියට අපේ නෝට් එකේ අහනවා බද්දට පෙර සමතුලිතය කීයද?
දැන් බද්දට පෙර සමතුලිතය මේ ඉලක්කම් පාවිච්චි කරලා තමයි අපිට ලියන්න වෙන්නේ නේද? බද්දට පෙර කිව්වහම බද්දක් ගහලා නැහැ කියලා හිතන්න ඕනේ. ඒ කියන්නේ මේ එක වක්‍රය නැහැ කියලා හිතන්න ඕනේ. ඒක නැත්තම් S සහ D වක්‍ර විතරයි තියෙන්නේ. එවනම් S සහ D වක්‍ර ඡේදනය වෙන්නේ මෙන්න මේ ලක්ෂයේදී. එhmenan ඒ ලක්ෂයට අදාළ මිල වෙන්නේ රුපියල් 40යි. ප්‍රමාණය වෙන්නේ ඒකක 400යි. එවනම් ඔයගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්නේ බද්දට පෙර සමතුලිතය කියන එකේ ලියා ගන්න. මිල රුපියල් 40 මිල රුපියල් 40 ලිව්වා. කමාවක් දැම්මා. ප්‍රමාණය ඒකක 400. නැත්තම් රුපියල් 40, ඒකක 400. අන්න බද්දට පෙර සමතුලිතය. ඊළඟට අහනවා බද්දට පසු සමතුලිතය. දැන් බලන්න අන්න බද්දක් පනවලා. එවනම් S1 වක්‍රය තමයි දැන් තියෙන්නේ. S1 වක්‍රය D වක්‍රයේ ඡේදනය කරන ලක්ෂය තමයි මේ තියෙන්නේ. දැන් එහෙමනම් සමතුලිතය වෙන්නේ සමතුලිත මිල රුපියල් 50යි. සමතුලිත ප්‍රමාණය ඒකක 300යි. right. එතන ලියා ගන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මිල රුපියල් 50යි කමාවක් දාලා ප්‍රමාණය ඒකක 300යි. ඊළඟ ප්‍රශ්نين අහනවා පාරිභෝගිකයා විසින් බද්දට පස්සේ පාරිභෝගිකයා විසින් ගෙවන මිල බද්දට පස්සේ මෙන්න දැන් බද්දට පසු කිව්වහම දැන් ඒ වක්‍රය පාවිච්චි කරන්න ඕනේ. මේ දිනේ බද්දට පස්සේ S එක වක්‍රය දැන් එන මේ මත තීරණය වෙච්ච තොරතුරු තමයි ගන්නෙ. දැන් මෙන්න තියෙනවා ඒ සමතුලිතය එන මේ සමතුලිතය පාවිච්චි කරලා අදාළව එන විදිහට උත්තර ලියන්න ඕනේ. බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල. අන්න අපි දන්නවා පාරිභෝගිකයා ගෙවන මිල කියන්නේ දැනට වෙළඳපොලේ තියෙන මිල. මතක තියාගන්න සැපයුම් කරු මත නම් බද්ද පනවලා තියෙන්නේ දැනට වෙළඳපොලේ තියෙන මිල පාරිභෝගිකයා ගෙවන මිලට සමානයි. ඒතර දැන් වෙළඳපොලේ තියෙන මිල රුපියල් 50යි. එhmenan පාරිභෝගිකයා ගෙවන්නේ රුපියල් 50යි. right එහෙමනම් තුන්වෙනි එකේ උත්තරේ විදිහට දාගන්න රුපියල් 50. හතරවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ බද්දට පසු සැපයුම් කරට ලැබෙන මිල. එතකොට ඒකට අපි මේ විදිහට ගණනය කරන්න ඕනේ. බලන්න ඒක තියලා මම පළවෙනි එකේ ඉඳන් ඔයගොල්ලන්ට උත්තර ටික පෙන්නන්නම් දැන්. බලන්න ඔයගොල්ලන්ගේ මේ විදිහට තියෙනවා. බද්දට පෙර සමතුලිතය. ඊළඟට බද්දට පසු සමතුලිතය. ඊළඟට බද්දට පසු පාරිභෝගිකයා ගෙවන මිල PB. ඊළඟට මෙන්න බලන්න බද්දට පසු නිෂ්පාදකයාට ලැබෙන මිල. ඒ කියන්නේ බද්දට පසු සැපයුම් කරට ලැබෙන මිල කියන්නේ මේකට. රුපියල් 30යි. මේ තියෙන්නේ ඒක. හැබැයි මතක තියාගන්න මේන්න මේ වටිනාකම ගණනය කරන විදිය තමයි ඉතාමත් වැදගත්. මෙන්න මෙතන මම ලියලා තියෙන පුතේ නිෂ්පාදකයාට ලැබෙන මිල හොයන්නේ කොහොමද? පාරිභෝගිකයා විසින් ගෙවන මිලේ නැත්නම් පාරිභෝගිකයා නිෂ්පාදකයාගේ අතට දෙන ගානේ අඩු කරන්න ඕනේ අර රජයට ගෙවිය යුතු ටැක්ස් එක. 50ක් නිෂ්පාදකයා පාරිභෝගිකයා දුන්නා. හැබැයි ඒකෙන් 20ක් රජයට දෙන්න ඕනේ. එහෙමනම් නිෂ්පාදකයාට ලැබෙන රුපියල් 30යි. මෙන්න මේ විදිහට මේ පෙර වැඩෙත් ලියා ගන්න ඔය පේලියේ හතරවෙනි පේලියේ මේ උත්තරේ විතරක් දාන්න එපා. මේ පේලියේ මෙන්න මේකත් ලියා ගන්න මතක ඇතුව. right. ඔන්න ඊළඟට තමයි අපි මේ විභාගයේ ප්‍රධාන ප්‍රශ්න වලට යන්නේ. හැබැයි මේ ප්‍රශ්න වලට යන්න නම් මේ සාකච්ඡා කරපු තොරතුරු හතර දැනගෙන ඉන්නම ඕනේ. මේවා දන්නේ නැතුව වෙන කිසිම එකකට උත්තර ලියන්න බෑ. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. ඒකේ බද්දට පෙර පාරිභෝගික අතිරික්තය අපිට සලකන්න පුළුවන් බද්දට පෙර
පාරිභෝගික අතිරික්තය අපිට මෙන්න මේ විදිහට මේ ත්‍රිකෝණයෙන් නිරූපණය කරන්න පුළුවන්. අපි ඒක ඉගෙන ගත්ත කලිනුත් නේද? මතක තියාගන්න මෙන්න මේ කාරණාව තමයි පුතේ ඉතාමත් වැදගත්. පාරිභෝගික අතිරික්තය කියන එකෙන් අදහස් කරන්නේ පාරිභෝගිකයා ගෙවන මිල. ඒ කතා වෙන අවස්ථාවේදී ඒ අදාළ අවස්ථාවේදී පාරිභෝගිකයා ගෙවන මිලත් ඩී වක්‍රයත් අතර පරතරය තමයි පාරිභෝගික අතිරික්තය කියන්නේ. එහෙමනම් මේ තියෙන්නේ බද්දට පෙර පාරිභෝගිකයා ගෙවන මිල. බද්දට පෙර අවස්ථාවේදී පාරිභෝගිකයා ගෙවන්නේ 40යි. එhmenan ඒ මිලත් එයාගේ ඩී වක්‍රයත් අතර තියෙනවා පුතේ සිරස් පරතරයක් මේ විදිහට නේද? මිලත් ඩී වක්‍රයත් අතර පරතරය. මෙන්න මේ ප්‍රදේශය තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. ඒතර මේ ත්‍රිකෝණයෙන් අපි නිරූපණය කරන්නේ පාරිභෝගික අතිරික්තය බද්දට පෙර. තියරි එක හොඳට මතක තියාගන්න පුතේ වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. තියරි එක තමයි අදාළ පුජ්‍යලයා ගෙවන මිලයි එයාගේ වක්‍රයයි අතර පරතරය එයාගේ අතිරික්තය වෙනවා. එතකොට පාරිභෝගික අතිරික්තය කියලා වෙනම නමක් යනවා. නිෂ්පාදක අතිරික්තය කියලා තව නමක් යනවා. මොක වුණත් ඒ අදාළ කෙනාගේ මිලයි අදාළ කෙනාගේ වක්‍රයයි අතර පරතරය තමයි ගන්න. right. එහෙමනම් දැන් අපි බලමු මේ කොටස නිරූපණය කරන ඉංග්‍රීසි අකුරු ටික තමයි අපි දැන් උත්තරේ විදිහට පාවිච්චි කරන්නේ. right. මෙන්න තියෙනවා පුතේ උත්තරේ. බද්දට පෙර පාරිභෝගික අතිරික්තය බලන්න මේ කොටසේ වර්ගඵලය තමයි අපි ගන්නේ. ඒකට අපි දැනට පාවිච්චි කරන්න පුතේ රුපියල් අගය නෙමෙයි මේ ප්‍රදේශයට අදාළ වර්ගඵලය නිරූපණය කරන කොටස් ටික තමයි ගන්න. නේද? එතකොට A කොටසේ වර්ගඵලය, B කොටසේ වර්ගඵලය, C කොටසේ වර්ගඵලය, D කොටසේ වර්ගඵලය එකතු කරාම මේ සම්පූර්ණ ත්‍රිකෝණය හැදෙනවා. ඒක තමයි බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. දැන් ඔයාලා මේ උත්තරේ ලියද්දී දැන් ඔයගොල්ලන්ගේ නෝට් එකේ තියෙනවානේ නම බද්දට පෙර පාරිභෝගික අතිරික්තය කියලා ලොකුවට. අන්න ඒ නම ඉස්සරහින් සමාන ලකුණ දාලා මේ විදිහටම උත්තරේ ලියා ගන්න. හැම ප්‍රශ්නයකටම මතක ඇතුව ඒ නම ඉස්සරහින් උත්තරේ ලියන්න. මොකද මේ නමට යටින් දැන් මෙහෙම කඩිරි පේලි තියෙනවනේ. ඒ පේලිවල අපි තව ගාණක් හදනවා. ඒ නිසා ඒ පේලිවල ලියන්න යන්න එපා. මේ නම ඉස්සරහැම සමාන ලකුණ දාලා මේ විදියට හැම ගානකම ඉංග්‍රීසි අකුරු ටික ලියන්න මතක ඇතුව. right. අපි බලමු ඊළඟට අපේ නෝට් එකේ අහන්නේ බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය. මෙන්න තියෙනවා පුතේ බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය. අපි දන්නවා නිෂ්පාදන අතිරික්තය කිව්වහම නිෂ්පාදකයට ලැබෙන මිල නිෂ්පාදකයට ලැබෙන මිලයි එයාගේ වක්‍රයයි අතර පරතරය තමයි නිෂ්පාදක අතිරික්තය කියන්නේ. දැන් බද්දට පෙර සමතුලිත මිල රුපියල් 40යි කියන්නේ නිෂ්පාදකයටත් රුපියල් 40ක් ලැබෙනවා බහන්නේ වික්කහම. ඒතර බද්දට පෙර පුතේ පාරිභෝගිකයා ගෙවන මිලයි නිෂ්පාදකයට ලැබෙන මිලයි සමානයි. ඇයි රජයේ බදු ගහලා නැහැනේ. බදු ගැහුවට පස්සේ තමයි ඔය නම් දෙකේ අගයන් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලයි නිෂ්පාදකයාට ලැබෙන මිලයි වෙනස් වෙන්නේ බද්දක් ගහලා තිබුණොත් විතරයි. right. එතකොට එහෙමනම් දැන් බදු ගහන්න කලින් නිෂ්පාදකයාගේ අතට රුපියල් 40ක් ලැබෙනවා. මේ තියෙන්නේ මිල. එහෙමනම් මේ මිලත් S වක්‍රයත් අතර පරතරය මිලත් S වක්‍රයත් අතර පරතරය නිෂ්පාදන අතිරික්තය වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට සටහන් කරන්න පුළුවන් නිෂ්පාදන අතිරික්තය කියලා. මෙන්න මේ විදිහට අපිට නිෂ්පාදන අතිරික්තය සටහන් කරන්න පුළුවන්. E කොටසේ වර්ගඵලයට F කොටසේ වර්ගඵලය G කොටසේ වර්ගඵලය සහ H කොටසේ වර්ගඵලය එකතු කරාම මේ ලොකු ත්‍රිකෝණය හැදෙනවනේ.
අන්නේ විදිහට ඒ ත්‍රිකෝණී වර්ගඵලය පෙන්වන්න කරනවා. right ඊළඟට දැන් මේ උත්තරෙත් මම මේ යටින් ලියලා තිබුණාට සමාන ලකුණු දාලා ඕගොල්ලෝ මේ උත්තරේ මේ නම ඉස්සරහෙන් ලියන්න සමාන ලකුණු දාලා මතක ඇතුව ඊළඟට අපෙන් අහන්නේ බද්දට පෙර ආර්ථික අතිරික්තය. දැන් බද්දට පෙර ආර්ථික අතිරික්තය කියන්නේ මේ අතිරික්ත දෙකේම එකතුව නේද? බද්දට පෙර පාරිභෝගික අතිරික්තයයි බද්දට පෙර නිෂ්පාදන අතිරික්තයයි දෙකම එකතු කරාම බද්දට පෙර ආර්ථික අතිරික්තය හැදෙනවා. පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තයේ එකතුව තමයි ආර්ථික අතිරික්තය කියන්නේ. එතකොට මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි දෙකම එකතු කරාම ආර්ථික අතිරික්තය හැදෙනවා. ඒක මට පෙන්වන්න පුළුවන් පුතේ වුණා සම්පූර්ණ උත්තරේ. මෙතන ඉඳන් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මේම තියෙන ලොකු ත්‍රිකෝණය තමයි ආර්ථික අතිරික්තය කියන්නේ. ඒ කියන්නේ S වක්‍රයෙන් සහ D වක්‍රයෙන් වහගන්න ත්‍රිකෝණය නේද? මේ බලන්න S වක්‍රය සහ D වක්‍රය මගින් වහගෙන තියෙන ත්‍රිකෝණයට තමයි අපි කියන්නේ ආර්ථික අතිරික්තය කියන්නේ. මේක බද්දට පෙර ආර්ථික අතිරික්තය විදිහට තමයි අපි සලකන්නේ. ඔතන බලන්න මේ ඔක්කොම ඉංග්‍රීසි අකුරු ටික එකතු කරාම ඒ කොටසේ වර්ගඵලය එනවා අපිට. right. ඊළඟට අපිට කියන්නේ බද්දට පසු පාරිභෝගික අතිරික්තය හොයන්නලු. අන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. ඉස්සෙල්ලා පාරිභෝගිකයා ගෙව්වේ රුපියල් 40යි. දැන් පාරිභෝගිකයා ගෙවනවා රුපියල් 50. සෑම විටම පාරිභෝගික අතිරික්තය හොයන්නේ පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය මගින්. දැන් පාරිභෝගිකයා ගෙවන්නේ රුපියල් 50ක්. එහෙමනම් ඒ රුපියල් 50ත් D වක්‍රයත් අතර පරතරය තමයි පාරිභෝගික අතිරික්තය. එහෙමනම් දැන් මොකද වෙන්නේ පුතා? මෙන්න මේ රුපියල් 50 කියන මෙන්න මේ ඉරේ ඉඳන් ඉහළට පීඩන මේ පුංචි ත්‍රිකෝණය තමයි දැන් බද්දට පසු පාරිභෝගික අතිරික්තය වෙන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න. පාරිභෝගික අතිරික්තය හොයන්නේ පාරිභෝගිකයා ඒ අවස්ථාවේ ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය. එහෙමනම් අපිට පේනවා මේ A කියන පුංචි ත්‍රිකෝණය තමයි බද්දට පසු පාරිභෝගික අතිරික්තය වෙන්නේ. එහෙමනම් දැන් මේ පුංචි ත්‍රිකෝණය A කියන කොටසින් නිරූපණය කරනවා. එහෙනම් බද්දට පසු පාරිභෝගික අතිරික්තය A කියලා අපි සටහන් කරනවා. ඊළඟට අපි අහනවා පාරිභෝගික අතිරික්තයේ අඩුවීම. දැන් බලන්න ඉස්සෙල්ලා පාරිභෝගික අතිරික්තය මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණෙම තිබුණා. නේද? හැබැයි දැන් මේ සම්පූර්ණ ත්‍රිකෝණේ මෙන්න මේ කොටස විතරයි පාරිභෝගික අතිරික්තයේ තියෙන්නේ. එහෙමනම් මේ කොටසට මොකද උනේ? BCD කියන කොටසට මොකද උනේ? ඒ කොටස පාරිභෝගික අතිරික්තයෙන් අඩු වෙලා ගිහිල්ලා. වෙන්න මේ කොටස අපි සලකන්නේ පාරිභෝගික අතිරික්තයෙන් අඩු කොටස විදිහට. එතකොට මේ කොටසේ වර්ගඵලය ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෙලිම BCD කියලා ගණනය කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේන විදිහට. එහෙම නැත්නම් මේ කලින් තිබුණ පාරිභෝගික අතිරික්තයෙන් දැන් තියෙන පාරිභෝගික අතිරික්තය අඩු කරාමත් පාරිභෝගික අතිරික්තයේ අඩුවීම කීයද කියලා හොයාගන්න පුළුවන්. දැන් මේකේ ලේසිම ක්‍රමය තමයි මේ කොටසේ වර්ගඵලය කෙලින්ම බලන එක. එතකොට අපි කියනවා මෙන්න මේ විදිහට පාරිභෝගික අතිරික්තය අඩුවීම කීයද කියලා අහුවොත් අපි ලියන්නේ B ධන C ධන D ප්‍රමාණයෙන් පාරිභෝගික අතිරික්තය අඩු වේ. මේක අතපත්තු සර්ගේ පොතේ තියෙන පුතේ ඍණ ලකුණ දාලා ඍණ වරහන් ඇතුලේ B C D කියලා. ඒ ඍණ ලකුණෙන් අතපත්තු සර් අදහස් කරන්නේ අඩු වෙනවා කියන අදහස. ඒතර ඔයාලට ඕනනම් මේක ලියන්න පුළුවන් ඍණ වරහන් තුල B ධන C ධන D කියලා ලියන්න පුළුවන්.
හොඳම දේ තමයි අපි හැමෝටම හොඳයි බලන කෙනාටත් ඉක්මනටම තේරෙන හොඳම විදිය තමයි B ධන C ධන D ප්‍රමාණයෙන් පාරිභෝගික අතිරික්තය අඩු වේ කියලා සිංහලෙන් ලියලා තියන්න. ඒතර බලන ඕන කෙනෙක්ට තේරෙනවා මේ ප්‍රමාණයෙන් අඩු වෙනවා කියලා තමයි ලියලා තියෙන්නේ කියලා. right. ඊළඟට අපෙන් අහන්නේ පාරිභෝගික අතිරික්තයේ අහිමි වීම. දැන් මේ කොටස නිකන් කටපාඩම් කරගන්න මේ පාඩමේ අවසන් හරියට යද්දී අපි පැහැදිලි කරනවා ඒක කොහොමද ඒ උත්තරේ ආවේ කියලා. දැනට මතක තියාගන්න පාරිභෝගික අතිරික්තයේ අහිමි වීම කියන්නේ මෙන්න මේ චූටි කොටස. මේ චූටි කොටස. ඇයි එහෙම වෙන්නේ කියලා පස්සේ පැහැදිලි කරන්න. හොඳයි. මෙන්න මේ කොටස තමයි පාරිභෝගික අතිරික්තයේ අහිමි වීම කියන්නේ. ඒ කියන්නේ අර කලින් පාරිභෝගික අතිරික්තයේ අඩුවීමක් තිබුණා මේක නේද? අන්න එහෙම මතක තියාගන්න. පාරිභෝගික අතිරික්තයේ අඩුවීම කොච්චරද කියලා අහුවා. එතනත් මේ උත්තරෙම තියෙනවා. පාරිභෝගික අතිරික්තයේ අහිමි වීම කීයද අහනවා. එතනත් මේ උත්තරේ තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න. පාරිභෝගික අතිරික්තයේ අඩුවීම කියන්නේ එක සංකල්පයක්. පාරිභෝගික අතිරික්තයේ අහිමි වීම කියන්නේ තවත් සංකල්පයක්. මේ දෙකෙත් වෙනසක් තියෙනවා කියලා දැන් ඔන්න අවබෝධ කරගන්න. එතකොට අහිමි වීම කීයද කියලා අහුවාම දැන් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ කොටස පාරිභෝගික අතිරික්තයේ මෙන්න මේ කොටස අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කොටසේ උත්තරේ ලියන්න. සිංහලෙන් කෙලින්ම ලියත හැකි. පාරිභෝගික අතිරික්තය D ප්‍රමාණයෙන් අහිමි වීම. ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තයේ D කියන ප්‍රමාණයක් අහිමි වෙලා යනවා. නැත්තම් අපිට මේක ගණිතය පාවිච්චි කරලා ලියනවා නම් ඔයගොල්ලෝ ලියන්න ඕන පුතේ ඍණ D කියලා තමයි උත්තරේ ලියන්න ඕනේ. ඍණ D. ඍණ කියන්නේ අඩු වෙනවා කියන අදහස. right. සිංහලෙන්ම ලියන එක ගොඩාක් හොඳයි. ඇඟට ගුණයි. පාරිභෝගික අතිරික්තය D ප්‍රමාණයෙන් අහිමි වේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කිලිම ලියත හැකි ඍණ D එච්චරයි. right. ඊළඟට අපෙන් අහන්නේ බද්දට පසු නිෂ්පාදන අතිරික්තය. දැන් බලන්න බද්දට පස්සේ නිෂ්පාදන අතිරික්තය අපි බලනකොට අපි බලන්න ඕනේ හැමතිස්සෙම එයාගේ මිල. නිෂ්පාදන අතිරික්තය වෙනවා නිෂ්පාදකයට ලැබෙන මිල තමයි පාවිච්චි කරන්නේ මුලින්ම. මෙන්න තියෙනවා නිෂ්පාදකයට ලැබෙන මිල 30යි. නිෂ්පාදකයට ලැබෙන මිල 30යි. ඒ මිලත් S වක්‍රයත් අතර පරතරය තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපිට මේ S වක්‍රය අරගෙන පුළුවන් නේ ගන්න කියලා. බදු පාඩමේදී නම් එහෙම ගන්න බෑ. හොඳට මතක තියාගන්න බදු පාඩමේදී අපි සෑම විටම ගන්න පුතේ පළවෙනියට අඳින S වක්‍රය විතරයි. පළවෙනියට අඳින S වක්‍රය මත තමයි අපි සියලුම තොරතුරු පාවිච්චි කරන්නේ. එහෙමනම් දැන් නිෂ්පාදකයට ලැබෙනවා 30ක්. ඒ 30ත් S වක්‍රයත් අතර පරතරය නිෂ්පාදන අතිරික්තය වෙනවා. මෙන්න මේ H කොටස තමයි එහෙමනම් බද්දට පසු නිෂ්පාදන අතිරික්තය වෙන්නේ. දැන් එහෙමනම් අපි ඒක අපේ උත්තරේ ලියාගමු. නිෂ්පාදක අතිරික්තය සමානයි H කියලා ලියාගමු. ඊළඟට අපෙන් අහනවා නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම. දැන් නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම කියලා ඇහුවාම තර ඍණ ලකුණ පාවිච්චි කරලා ලියන්න පුළුවන්. අපිට පේනවා කලින් අපි මේ ප්‍රමාණය නිෂ්පාදන අතිරික්තයේ විදියට උත්තරේ ලිව්වා නේද? හැබැයි දැන් අපේ නිෂ්පාදන අතිරික්තය කියලා ලියන්නේ මේ කොටස විතරයි. එහෙනම් අපිට පේනවා මෙන්න මේ කොටස නිෂ්පාදක අතිරික්තයෙන් අඩු වෙලා ගිහිල්ලා. නිෂ්පාදක අතිරික්තය කිව්වත් එකයි නිෂ්පාදන අතිරික්තය කිව්වත් එකයි. right. එහෙමනම් මෙන්න මේ කොටස තමයි නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම විදියට අපි සලකන්නේ. මේ කොටස. right. එහෙමනම් අපිට සිංහලෙන් ලියන්න පුළුවන් E ධන F ධන G ධන ප්‍රමාණයෙන් නිෂ්පාදක අතිරික්තය අඩුවේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට සාමාන්‍ය විදිහට ලියත හැකි ඍණ මේ වරහනට පිටින් ඍණ ලකුණු දාලා වරහන තුල E ධන F ධන G කියලා ලියන්න පුළුවන්. ඒකට වරහනට පිටින් ඍණ ලකුණු දාන්න විතරයි තියෙන්නේ.
ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ නිෂ්පාදක අතිරික්තේනුත් අහිමි වෙලා ගිය කොටසක් තියෙනවා. දැන් නිෂ්පාදක අතිරික්තය ඊඩන F ධන G ප්‍රමාණයෙන් අඩු වෙනකොට ඒ අඩු වෙන ටිකෙනුත් අහිමි වෙලා යන කෑල්ලක් තියෙනවා. මෙන්න මේ කොටස කාටවත්ම ලැබෙන්නේ නැතුව සමස්ත ආර්ථිකයටම නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන්නේ ඉස්සෙල්ලා නිෂ්පාදක අතිරික්තයේ තිබ්බ කොටසක්. ඉස්සෙල්ලා නිෂ්පාදක අතිරික්තයේ තියලා දැන් මෙන්න මේ කොටස සමස්ත ආර්ථිකයටම නැති වෙලා යනවා. ඒ නිසා තමයි අපි මේකට කියන්නේ නිෂ්පාදක අතිරික්තයේ අහිමි වීම කියලා. right. ඒ කොටස එහෙමනම් එන්න ඕනේ G කියන කොටස බලන්න. දැන් එහෙමනම් මේ කොටස තමයි අපි නිෂ්පාදක අතිරික්තයේ අහිමි වීම කියලා ලියන්නේ. එතකොට මෙතන ලියන්න පුළුවන් පුතේ අර ගණිතය පාවිච්චි කරලා ලියනවා නම් right. එහෙමනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දැන් ඔයගොල්ලෝ මේක උත්තරේ ලියනකොට මේ විදියට නිෂ්පාදක අතිරික්තයේ G ප්‍රමාණයෙන් අහිමි වේ කියලා ලිව්වත් හරි නැත්නම් කෙලින්ම ඍණ G කියලා සාමාන්‍ය විදිහට ලියලා තිබ්බත් හරි. ඊළඟට අහන්නේ බද්දට පසු ආර්ථික අතිරික්තය. ඒක සාමාන්‍යයෙන් අපි බද්දට පසු ආර්ථික අතිරික්තය ගණනය කරන්නේ අර බද්දට පෙර ආර්ථික අතිරික්තය ගණනය කරපු විදිහටමයි. බද්දට පසු පාරිභෝගික අතිරික්තයයි බද්දට පසු නිෂ්පාදන අතිරික්තයයි එකතු කරලා තමයි බද්දට පසු ආර්ථික අතිරික්තය ගන්න. මේ තියෙන්නේ බද්දට පසු පාරිභෝගික අතිරික්තය, මේ තියෙන්නේ බද්දට පසු නිෂ්පාදන අතිරික්තය. මේ දෙකේ එකතුවෙන් තමයි බද්දට පසු ආර්ථික අතිරික්තය හැදෙනවා කියලා කියන්නේ. එතකොට උත්තරේ එන්නේ A ධන H. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ආර්ථික අතිරික්තයේ අඩුවීම කීයද කියලා. දැන් ආර්ථික අතිරික්තයේ අඩුවීම අපි හොයන්නේ පෙර ආර්ථික අතිරික්තයත් පසු ආර්ථික අතිරික්තයත් අතර වෙනස. පෙර ආර්ථික අතිරික්තයයි පසු ආර්ථික අතිරික්තයයි අතර වෙනසට අපි කියන්නේ ආර්ථික අතිරික්තයේ අඩුවීම කියලා. දැන් පෙර ආර්ථික අතිරික්තයට මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණයම අයිති නේද? නමුත් පසු ආර්ථික අතිරික්තයට අයිති වෙන්නේ මේ කොටසයි විතරයි. එහෙමනම් ආර්ථික අතිරික්තයේ අඩුවීම වෙන්නේ මෙන්න මේ ඉතුරු ටික නේද? මේ ටික ඔක්කොම ආර්ථික අතිරික්තයේ අඩුවීම. දැන් බලන්න B ධන C ධන D ධන E ධන F ධන G කියන ප්‍රමාණයෙන් ආර්ථික අතිරික්තය අඩු වෙනවා. අපි මේක ගණිතයෙන් ලිව්වොත් ලියන්නේ කොහොමද? ඍණ ලකුණ දානවා වරහන් තුල මේ විදිහට උත්තරේ ලියනවා. එතකොට සිංහල වචන ලියවෙන්නේ නැහැ. ගණිතයෙන් ලිව්වොත් ලියන්නේ ඍණ වරහන් තුල B ධන C ධන D ධන G ධන B ධන C ධන D ධන E ධන F ධන G මෙච්චරයි. right. ඊළඟට අපෙන් අහනවා රජයේ බදු ආදායම කොච්චරද? දැන් බලන්න බද්ද ගැහුවට පස්සේ භාණ්ඩය විකිනෙන්නේ ඒකක 300ක් විතරයි. නේද? නව සමතුලිත ප්‍රමාණය කියන්නේ දැන් විකිනෙන ප්‍රමාණය. ඒතර දැන් වෙළඳපොලේ විකිනෙන්නේ ඒකක 300යි. මේ විකිනෙන සෑම ඒකකයකටම රුපියල් 20ක බද්දක් රජයට ගෙවන්න ඕන. නේද? රජයේ භාණ්ඩ බදු පනවලා තිනොත් එක ඒකකයකට රුපියල් 20ක බද්දක් පනවලා තියෙනවා. දැන් මේ වෙළඳපොලේ භාණ්ඩය විකිනෙනවා ඒකක 300ක්. සෑම ඒකකයකටම 20ක් ගෙවන්න ඕනේ. එහෙමනම් කොච්චරක් එනවද? ඒකකයකට 20යි ඒකක 300ටම. ඒක රුපියල් වලින් ගත්තොත් නම් 6000. නේද? අපි ඒක මේ වර්ගඵලයෙන් ගත්තොත් මේ බලන්න ඒකකයක බද්ද පෙන්වුම් කරනවා මෙන්න මේ S වක්‍ර දෙක අතර පරතරය. දැන් වෙළඳපොලේ විකිනෙන ප්‍රමාණය නිරූපණය කරනවා මෙන්න මෙතනින්. ඒ කියන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට කියන අදහසනේ. බිඳුවේ ඉඳන් 300 දක්වාම භාණ්ඩ ඒකක ප්‍රමාණයක් විකිනෙනවා. එහෙමනම්
මෙතන ඉඳන් මෙතනට ප්‍රමාණයක් මෙන්න මේ ඒකක බද්ධයේ ප්‍රමාණයෙන් ගෙවන්න ඕනේ නේද? දිග පළල අපිට පේනවා. මෙතන ඉඳන් මෙතෙන්ට දිග තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට පළල තියෙනවා. එතකොට එහෙමනම් ඉන්නේ මොන කොටුවද? මෙන්න මේ කොටුව තමයි රජයට ලැබෙන බදු ආදායම කියන්නේ. නේද? ඒක හොඳට අවබෝධ කරගන්න. රුපියල් අගේ නම් අපිට ටක් ගාලා ගත හැකි නේද? එකකට රුපියල් 20 ගානේ දැන් විකිනෙන එකක 300ටම ගෙවන්න ඕනි කියලා අදහස එනවා. ඉතින් ඒකම තමයි අපි මෙතන පෙන්නන්නේ පුතේ එකකට 20 ගානේ කියන්නේ මෙන්න මේ S වක්‍ර දෙක අතර පරතරය. 300ක් විකිනෙනවා කියන්නේ පුතේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට විකිනෙන ප්‍රමාණය. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග. මේ පැත්ත දිග විදියට ගත හැකි මේ පැත්ත පළල විදියට ගත හැකි. උස විදියට හරි කමන්නේ. එතකොට එමුනම් මෙන්න මේ හතරස් කොටුව තමයි රජයේ බදු ආදායම කියන්නේ. B ධන C ධන E ධන F කියන කොටුව. ආන්න බලන්න මේ කොටුවක් මම මාක් කරා. හැබැයි මේ කොටුව දෙකට බෙදිලා තියෙනවා නේද? රජයේ බදු ආදායමත් අපි ගනිද්දී ඒක දෙකට බෙදලා තමයි පෙන්නලා තියෙන්නේ. බලමු ඇයි එහෙම කරේ කියලා. ඒක ඉදිරියේදී ඈ දැනට අපි රජයේ බදු ආදායම දානවා B ධන C ධන E ධන F කියලා. right. ඊළඟට අපි අහන්නේ ආර්ථික අතිරික්තයේ අහිමිවීම ආර්ථික අතිරික්තයේ අහිමිවීම කිව්වත් අහිමි වූ සුබ සාධනය කිව්වත් දෙකම එකයි. තව මේකට සමාන වචන ගොඩක් තියෙනවා පුතේ. මම දැන් කියාගෙන යන්නම්. ඕගලන්ට ඕන නම් ඔතන ලියා ගන්න. නැත්තම් වෙනම ආයෙත් ඉස්සරහට අපිට හම්බ වෙනවා. හොඳේ. ආර්ථික අතිරික්තයේ අහිමිවීම කිව්වත් අහිමි වූ සුබ සාධනය කිව්වත් පරිවාරක පිරිවැය කිව්වත් පුහු පිරිවැය කිව්වත් අධිබදු බර කිව්වත් නම් පහක් තියෙනවා. මේ පහෙන්ම අදහස් කරන්නේ එකම තීරුව. මේකෙන් අදහස් කරන්නේ පුතේ කලින් ආර්ථික අතිරික්තයේ තීලා කලින් ආර්ථික අතිරික්තය කියන බද්දට පෙර ආර්ථික අතිරික්තයේ තීලා සමස්ත සමාජයටම එකතු නොවිච්ච නැත්නම් සමස්ත සමාජයටම අහිමි වෙලා ගිය යම් කිසි කොටසක් තියෙනවද? දැන් බලන්න කලින් ආර්ථික අතිරික්තයේ හෙවත් බදු පෙර ආර්ථික අතිරික්තයේ මේ ඔක්කොම ඉංග්‍රීසි අකුරු ටික තියෙනවා. නමුත් දැන් අපි ගණනය කිරීම කරාම අපිට ආවා මේක තමයි බදුපසු පාරිභෝගික අතිරික්තය, මේක තමයි බදුපසු නිෂ්පාදන අතිරික්තය, මේ තමයි රජයේ ආදායම. එතකොට බලන්න දැන් මේ ඔක්කොම බැලුවාම ආර්ථික බදු පෙර ආර්ථික අතිරික්තය බද්දට පසු පාරිභෝගික අතිරික්තය, බද්දට පස්සේ නිෂ්පාදන අතිරික්තය, බද්දට පස්සේ රජයේ ආදායම. මේ ඔක්කොම කතා කරාම ඒ ඔක්කොම එන්නේ මෙන්න මේ කොටස විතරයි. නේද? නමුත් බදු පෙර ආර්ථික අතිරික්තය ගත්තොත් ඒකේ තව කොටසක් තිබිලා තියෙනවා. මෙන්න මේ කොටස. ඒ කොටස දැන් අපි සාකච්ඡා කරන්නේ නැහැ. නැත්නම් අපිට සාකච්ඡා වෙන්නේ නැහැ. හේතුව තමයි ඒ කොටස සමස්ත ආර්ථිකයටම අහිමි වෙලා තියෙනවා. සමස්ත ආර්ථිකයම ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ කොටස. ඒක තව විදියකට පැහැදිලි කරන්න පුළුවන්. ඉස්සෙල්ලා ඒකක 400ක් විකිණුණා. දැන් විකිණෙන්නේ කීයද? 300යි. ඒ කියන්නේ ඒකක 300 නම් විකිණෙන්නේ දැන් එතනින් එහාට අපි සාකච්ඡා කරන්නේ නේද? නමුත් ඉස්සෙල්ලා ඒකක 400ක් විකිණුණා. ඉස්සෙල්ලා ඒකක 400ක් විකිණුණු නිසා තමයි මෙතෙන්ට වෙනකම් අපි අතිරික්ත හරි මොනවා හරි ගැන සාකච්ඡා කරේ. නමුත් දැන් විකිණෙන්නේ ඒකක 300යි. ඒ කියන්නේ මෙතෙන්ට වෙනකම් විතරයි දැන් සාකච්ඡා කරන්නේ. ඒකක 300 දක්වා විතරයි සියලුම උත්තර සාකච්ඡා වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස මේ ආර්ථිකයේතම අහිමි වෙලා ගිහිල්ලා. ඒ අහිමි වෙලා ගිය කොටස තමයි පුතේ. අපි කෑලි දෙකකට කැඩුවේ බලන්න මේකත් කෑලි දෙකකට කැඩුවේ. මේ කොටස අහිමි වෙලා යන්නේ කලින් නිෂ්පාදක අතිරික්තයේ තියෙන. නේද? කලින් නිෂ්පාදක අතිරික්තය ගත්තොත් මෙන්න තියෙනවා කලින් නිෂ්පාදක අතිරික්තය. මේ නිෂ්පාදක අතිරික්තයේ තීලා
සමස්ත ආර්ථිකයටම අහිමි වෙලා ගිය කෑල්ල තමයි මේ කොටස. ඒන තමයි අහිමි වූ සුබ සාධනයේ කෑලි දෙකකට බෙදුණා. නිෂ්පාදක අතිරික්තයෙන් අහිමි වෙලා ගිය කොටස මේ තියෙන්නේ. කලින් පාරිභෝගික අතිරික්තයේ තීලා අහිමි වෙලා ගිය කොටස. කලින් පාරිභෝගික අතිරික්තයට තමයි මෙයා වයිති උනේ. දැන් මේ ටිකත් සමස්ත ආර්ථිකයට අහිමි වෙලා ගිහිල්ලා. ඒ නිසා අපි කියනවා මෙයා පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වෙලා ගිය කොටස, මෙයා නිෂ්පාදක අතිරික්තයෙන් අහිමි වෙලා ගිය කොටස, මේ දෙකම එකතු කරාම තමයි සමස්ත අහිමි වූ සුබ සාධනයේ. මේ කියන්නේ බලන්න ඒ උත්තරේ. ආර්ථික අතිරික්තයේ D ධන G ප්‍රමාණයෙන් අහිමි වී. නැත්තම් ඔයගොල්ලන්ට ගණිතයෙන් ලියන්න පුළුවන් පුතේ. ඍණ වරහන් ඇතුලේ D ධන G. ඍණ ඊට පස්සේ වරහණක් කරලා D ධන G වරහණ වැහුවා. එහෙම ලියන්නත් පුළුවන්. right. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පාරිභෝගිකයා දරන ඒකක බදු ප්‍රමාණයට. දැන් පාරිභෝගිකයා දරන ඒකක බදු ප්‍රමාණය නම් පුතේ ඉංග්‍රීසි අකුරු වලින් කියන්න බෑ. මොකද ඒකට එන්නේ නිශ්චිත එක රුපියල් ආගම කෙලින් අතට තියෙන අගයක් විතරයි. වර්ගඵලයක් නෙමෙයි එන්නේ. ඒ නිසා ඒක කොටස තියමු ඊළඟ අභ්‍යාසයේදී අපි ඒක සාකච්ඡා කරනවා. පාරිභෝගිකයා දරන ඒකක බද්ද මම නිකන් කියන්නම් උත්තරයක් ලියන්න බෑ හොඳේ. ඉස්සෙල්ලා පාරිභෝගිකයා මේ භාණ්ඩයට ගෙවුවා රුපියල් 40ක්. බදු ගහන්න පෙර. දැන් බදු ගහන අවස්ථාවේදී නැත්නම් බදු ගහුවට පස්සේ පාරිභෝගිකයා ගෙවනවා රුපියල් 50ක්. ඒකේ තීරුම මොකද්ද? බද්දට පෙර පාරිභෝගිකයා ගෙවුවේ රුපියල් 40යි. දැන් පාරිභෝගිකයා ගෙවනවා රුපියල් 50ක්. ඒතර පාරිභෝගිකයා රුපියල් 10ක් වැඩිපුර ගෙවනවා. ඒ වැඩිපුර ගෙවන්නුනේ මොකක් නිසාද? බද්ද ගහපු නිසා. එහෙනම් බද්ද විදියටනේ පාරිභෝගිකයට කීයක් ගෙවන්න වෙලාද? රුපියල් 10ක් ගෙවන්න වෙලා. ඉස්සෙල්ලා 40ට ගත්තු භාණ්ඩේ දැන් එයා 50ට ගන්නවා. ඒ 40ට ගත්තු එක 50ට ගන්න වෙන්නේ භාණ්ඩෙට බද්දක් ගහපු නිසා. එහෙනම් ඇත්තටම එයාට ගෙවන්න වෙලා තියෙන බද්ද තමයි ඔය රුපියල් 10යි. ඒ කියන්නේ අර සමතුලිත මිල වෙනස් වෙච්ච ප්‍රමාණය. එහෙමනම් එතන රුපියල් 10ක් කියලා ලියන්න පුළුවන් නිසා මෙතන ගන්න බෑනේ පුතේ. මේ ඉංග්‍රීසි අකුරු වලින් පෙන්නන්නේ වර්ගඵලය. ඒකින්ද ඒක ගන්න බෑ. නමුත් ඊළඟ එක ගත හැකි. පාරිභෝගිකයා දරන මුළු බදු කුමාරය. මේ බලන්න. පාරිභෝගිකයා එක ඒකකයකට රුපියල් 10ක බද්දක් ගෙවනවා. ඒ විදිහට එයා භාණ්ඩ ඒකක 300කටම බදු ගෙවනවා. නේද? එදින 300. ඒතර භාණ්ඩ ඒකක 300කටම එයා රුපියල් 10 ගානේ ගෙවනවා. එහෙනම් මේ පැත්තෙන් පෙන්නනවා පාරිභෝගිකයා ගෙවන ඒකක බද්ද. මේ පැත්තෙන් පෙන්නනවා එයා මිලදී ගන්න භාණ්ඩ ඒකක ප්‍රමාණය. ඉතින් මේ පැත්ත මෙන්න පළල මෙන්න දිග. දැන් මේ දිග පළල කියන්නේ මෙන්න මේ හතරස් කොටුව. නේද? අපි ඉස්සෙල්ලා මතකද මේක අර පාට කරලා මේ ලොකු කොටුව කැරි දෙකකට පාට කරා. මේක එක කොටුවක් විදියට පාට කරා. මේක තව කොටුවක් විදියට පාට කරා. මේ තියෙන පුතේ පාරිභෝගිකයා විසින් රජයට ගෙවන බදු ප්‍රමාණය. මෙන්න මේ විදිහට අපිට ගත හැකියි. මේ තියෙන පාරිභෝගිකයා විසින් රජයට ගෙවන බදු ප්‍රමාණය. ඒතර උත්තරේ තමයි B ධන C. ඊළඟට අපෙන් අහනවා නිෂ්පාදකයා දරන ඒකක බද්ද. ඒකත් අපිට ඉංග්‍රීසි අකුරකින් නම් කියන්න බෑ හොඳේ. ඒකට උත්තරේ ලියන්න එපා. නමුත් මම පැහැදිලි කිරීම කරන්නම්. මේ තියෙන්නේ බද්දට පෙර නිෂ්පාදකයාගේ අතට ලැබිච්ච මිල රුපියල් 40ක් නිෂ්පාදකයාගේ අතට ලැබුණා කලින්. දැන් නිෂ්පාදකයාට ලැබෙන්නේ රුපියල් 30යි. බද්දක් ගහන්න කලින් නිෂ්පාදකයාගේ අතට රුපියල් 40ක් ලැබුණා. බද්ද ගැහුවට පස්සේ නිෂ්පාදකයාගේ අතට එන්නේ 30යි. මේකේ තීරුව මොකද්ද? නිෂ්පාදකයාට රුපියල් 10ක බද්දක් වැඩි. ඒක අපිට ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි තව ක්‍රමයක් තමයි හරි සරල ලේසිම ක්‍රමේ.
දැන් මේ රජයේ විසින් පනවපු ඒකක බද්ද රුපියල් 20යි නේද? රජයේ විසින් රුපියල් 20ක ඒකක බද්දක් පැනෙව්වේ. ඒකෙන් 10ක් ගෙවනවලු පාරිභෝගිකයා. ඉස්සෙල්ලා අපි ඒක හොයාගත්තානේ. ඒකෙන් 10ක් පාරිභෝගිකයා ගෙවනවා. ඉතින් සම්පූර්ණ බද්ද රුපියල් 20යි නම් 10ක් පාරිභෝගිකයා ගෙවනවා නම් ඉතුරු 10 කාටද ගෙවන්න වෙන්නේ? නිෂ්පාදකයාට. අන්න ඒ විදිහට අපිට පුළුවන් නිෂ්පාදකයා ගෙවන එකක බද්දත් හොයන්න.